අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අද අපි එකතු වෙලා ඉන්නේ ගිණුම් කරන හැඳින්වීම පාඩමත් එක්ක. ගිණුම් කරන හැඳින්වීම පිළිබඳ අවබෝධයක් ඔයාලට ඇති කියලා මම හිතනවා. මම ඒ නිසා කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. අපි ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල MCQ ප්‍රශ්න හා පළාත් කිහිපයක අනුමාන ප්‍රශ්න පත්‍රවල ඇති MCQ ප්‍රශ්න හරහා ඉදිරියට ගිණුම් කරන හැඳින්වීම පිළිබඳව ඉගෙන ගනිමු. අපි බලමු ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාර පිළිබඳ ඇල්මැති පාර්ශ්ව සඳහා තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි. එහිදී ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු සැපයීමයි. ඒ අනුව අපි ඊළඟට බලමු ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයේ සතු සම්පත් විවිධ පාර්ශ්ව සමග හුවමාරු කර ගැනීම හෝ ඇතැම් සුවිශේෂීන් සිද්ධීන් තමා ගනුදෙනුවක් කියලා කියන්නේ. ගිණුම්කරණයේදී මෙම සුවිශේෂී සිද්ධීන් හෝ හුවමාරු ගනුදෙනුවක් ලෙස හඳුනා ගැනීමට අනිවාර්යෙන් මෙම හුවමාරුව හෝ සිද්ධිය නිශ්චිතව මුදලින් මැනීමට හැකි වෙන්න ඕන. නැතිනම් මේ ගිණුම්කරණයේදී ගනුදෙනුවක් විදියට හඳුනා ගන්න බෑ. ගනුදෙනු සිදුවීමේදී මූලිකාංග 5ක් පැන නගිනවා. ඒ මූලිකාංග 5 තමයි වත්කම්, වගකීම්, හිමිකම් සහ ආදායම් වියදම් යන කොටස් 5. එහිදී අපි මුලින්ම බලමු වත්කමක් කියන්නේ මොකක්ද කියලා. වත්කමක් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු ව්‍යාපාරය විසින් වර්තමානයේදී පාලනය කරනු ලබන අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයේ තුලට ගලාමට හැකි සම්පත් තමයි වත්කම් කියලා හඳුන්වන්නේ. ණය ගැතියෝ, මුදල්, භාණ්ඩ තොගය, ඉඩම් හා ගොඩනැගිලි පරිගණක මේ ආදිය ව්‍යාපාරයේ සතු වත්කම් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි සලකා බලමු වගකීම් කියන්නේ මොනවද කියලා. වගකීම් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස හටගන්නු වර්තමානයේදී ව්‍යාපාරය හා සම්බන්ධ බැඳීමක් පවතින නිදහස් කිරීමේදී ව්‍යාපාරයේ සතු ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ හැකියාවක් ඇති බැඳීම් තමා වගකීම් කියලා කියන්නේ. ණය හිමියෝ, බැංකු ණය, බැංකු අයිරාව වගේ දේවල් වගකීම් විදියට හඳුනා ගන්න පුළුවන්. හිමිකම කියන්නේ අයිතිකරුට ඇති බැඳීමයි. එනම් වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ ඉතුරු වෙන කොටස තමා හිමිකම කියලා කියන්නේ. හිමිකම විදියට ප්‍රාග්ධනය හඳුන්වන්න පුළුවන්. ඉන්පස් තියෙන්නේ ආදායම් සහ වියදම්. හිමිකම වැඩිවීමට බලපාන අමතර ප්‍රාග්ධනයකින් තොරව හිමිකම වැඩිවීමට බලපාන සාධක තමයි ආදායම් කියලා කියන්නේ. එතකොට විකුණුම්, ලද වට්ටම්, ලද පොලි වගේ දේවල් ආදායම් විදියට සලකා බලන්න පුළුවන්. වියදම් ගැනීම වලින් තොරව හිමිකමේ අඩුවීමට බලපාන සාධක තමයි වියදම් විදියට හඳුන්වන්නේ. ගැනුම්, දුන්වට්ටම්, වැටුප් හා වේතන, විදුලි ගාස්තු වගේ දේවල් වියදම් විදියට හඳුන්වන්න පුළුවන්. අපි එහෙනම් කෙටියෙන් ගිණුම් කරන මූලිකාංග 5ත් හඳුනාගත්තා. එහෙනම් අපි යමු MCQ ප්‍රශ්න වලට. 2019 දෙසැම්බර් 17 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරික වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනුව තෝරන්න. අපි මුලින්ම හඳුනාගත්තා වත්කමක් කියන්නේ මොකක්ද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු ව්‍යාපාරයේ වර්තමානයේදී පාලනය කරනු ලබන අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලා යතයි අපේක්ෂා කරන සම්පත් තමයි වත්කම් විදියට හඳුන්වන්නේ. එතකොට අපි එක් එක් ගනුදෙනුව එකින් එකට සලකා බලමු. ණයමියෙකු දසුන්ට රුපියල් 5000ක් ගෙවීම. ණයහිමි කියන්නේ වගකීමක්. දසුන්ට 5000ක් ගෙවීමේදී වත්කම් ඇති වෙනවා. එතකොට මෙතන වගකීම් වත්කම් කියන කොටස් දෙකක් එනම් ගිණුම් දෙකක් දක්නට පුළුවන්. ඒ නිරවැරදි පිළිතුර වෙන්නේ නැහැ. දෙවෙනි ගනුදෙනුව. අයිතිකරු රුපියල් 50000ක තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. අයිතිකරු තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයට යොදනවා නම් ඒටි කියන්නේ අමතර ප්‍රාග්ධනීය යෙදවීම. ඒදී අමතර ප්‍රාග්ධනීය යෙදවීමෙන් හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනීය වැඩි වීම මගින් හිමිකම වැඩි වෙනවා. ඒ අයිතිකරු යොද මුදල නිසා බැංකු ගිණුම කියන වත්කම වැඩි වෙනවා. එතකොට හිමිකම වැඩි වෙනවා, වත්කම වැඩි වෙනවා.
මෙතනත් තියෙන්නේ ගිණුම් දෙකක්. හිමිකම් වත්කම් කියන. තුන්වෙනි පිළිතුර. රුපියල් ලක්ෂක පරිගණකයක් කාර්යාල සඳහා අත්පිට මුදලට ගැනීම. පරිගණකයන් ලබා ගැනීමේදී පරිගණක කියන වත්කම් ගිණුම් වැඩි වෙනවා. අත්පිට මුදලට ලබා ගන්න තියෙන නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. එතනදී වත්කම් ගිණුමක් වැඩිවීම, වත්කම් ගිණුමක් අඩුවීම ගණන්දෙනු බලපා ඇත්තේ වත්කම් කියන ගිණුම් දෙකකට. එය තමයි නිවැරදි පිළිතුර. අපි හතරවෙනි පිළිතුරත් සලකා බලමු. රුපියල් 12000ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. රුපියල් 12000ක බඩු තොගය. බඩු තොගය කියන්නේ වත්කම. නැවත විකිණීම සඳහා ණයට ලබා ණයට ලබා ගැනීමෙන්දී ණය හිමියෝ කියන වගකීම් ගිණුම ඇති වෙනවා. එතකොට වත්කම් වෙනවා, වගකීම් වැඩි වෙනවා. එතනත් වත්කම් හා වගකීම් කියලා ගිණුම් දෙකක් හැදෙන්න තියෙනවා. ඒ නිසා වත්කම් ගිණුම් වලට පමණක් ගන්න බලපාන ගනුදෙනු තමයි තුන්වෙනි ගනුදෙනු. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනුව තෝරන්න. හිමිකමට ගනුදෙනු බලපාද්දී හිමිකම වෙනස් වීමට බලපාන්නේ අමතර යෙදූ ප්‍රාග්ධනය, ගැනීලි සහ ආදායම් වියදම් යන කරුණු හතර. එහෙනම් ඒ කරුණු හතරෙන් එකක් මේ ගනුදෙනුවත් තුළ ඇතුළත් වෙන්න ඕන. ණයගැතියෙකු තුසිතගෙන් රුපියල් 7500ක් ලැබීම. ණයගැතිය කියන්නේ වත්කම්. තුසිතගෙන් රුපියල් 7500ක් ලැබීම කියන්නේ මුදල් කියන වත්කම. එතකොට ණයගැතියෝ කියන වත්කම 7500 අඩු වෙලා මුදල් කියන වත්කම වැඩි වෙනවා. එතරම් හිමිකමට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. දෙවැනි පිළිතුර. අයිතිකරු රුපියල් 50000ක තම්පව. දෙවැනි පිළිතුර. ණය හිමියෙකු විමල්ට රුපියල් 25000ක් චෙක් පතකින් ගෙවීම. ණය හිමියෙකු විමල්ට රුපියල් 25000ක් ගෙවීමේදී විමල් කියන ණය හිමි වගකීම් ගිණුම අඩු වෙලා චෙක් බැංකු ගිණුම කියන වත්කම් ගිණුම අඩු වෙනවා. එෙහිදී හිමිකමට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. තුන්වෙනි පිළිතුර. ව්‍යාපාරයට රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ලබා ගැනීමේදී බැංකු ණය කියන වගකීම් ගිණුම වැඩි වෙලා මුදල් කියන වත්කම් ගිණුමත් වැඩි වෙනවා. එෙහිදී හිමිකමට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. වගකීම් හා වත්කම් කියන ගිණුම් වලට පමණයි බලපෑම් ඇති කරන්නේ. එසේනම් අපි හතරවෙනි පිළිතුර සලකා බලමු. පිරිවැය රුපියල් 8000ක භාණ්ඩ තොගය රුපියල් 9000කට විකිණීම. භාණ්ඩ තොගය කියන්නේ වත්කම. ණයට විකිණීමේදී ණයගතිය කියන වත්කමත් ඇති වෙනවා. නමුත් තොගයේ පිරිවැය වෙලා තියෙන රුපියල් 8000යි. ණයගතියන්නේ විකිණීමේදී රුපියල් 9000කට විකුණලා තියෙනවා. මෙතන රුපියල් 10000ක ලාභය ආදායමක් දක්නට ලැබෙනවා. ආදායම් මගින් හිමිකම වැඩි වෙනවා. එම නිසා හිමිකමට 1000ක බලපෑමක් සිදු වෙනවා. පිරිවැය 8000ක් අඩු වෙනවා. ණයගැතිය රුපියල් 9000කින් වැඩි වෙනවා. හිමිකම රුපියල් 1000කින් වැඩි වෙනවා. එවිට නිවැරදි පිළිතුර වන්නේ හතරවෙනි පිළිතුරයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පහත තොරතුරු අධ්‍යයනය කරන්න. A. වර්තමාන බැඳීමක් පවතී. B. ව්‍යාපාරයට පාලනය කළ හැක. C. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම. D. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් වීම. ඉහත තොරතුරු ඇසුරින් වත්කමක ලක්ෂණ පමණක් දක්වා ඇත්තේ. අපි මුලින්ම සලකා බලමු වත්කමක් කියන්නේ මොකක්ද කියලා. ඒ ප්‍රශ්නය 2018 වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමයි නිකුත් කරලා තියෙන්නේ. වත්කමක් යනු අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරය විසින් පාලනය හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ සම්පත් තමයි වත්කම් කියන්නේ. එතකොට වර්තමාන බැඳීමක් පවතීම. බැඳීමක් පවතීම කියන්නේ වගකීමක ලක්ෂණයක්. ඒ වැරදි. ව්‍යාපාරයට පාලනය කළ හැක ව්‍යාපාරණි පාලනය කළ හැකි නෙවෙයි වත්කමක්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම වගකීමක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම වත්කම සහ වගකීම් කියන දෙකටම අයිති වෙනවා. ඒතකොට වත්කමක ලක්ෂණයක් වන්නේ
ව්‍යාපාරයට පාලනය කළ හැක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. B. හාඩි දෙවෙනි පිළිතුරයි. 19 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයකට අදාළව පහත දී ඇති ගිණුම් වර්ග අතරින් පිළිවෙලින් වත්කම් ගිණුමක් හා වගකීම් ගිණුමක් දක්වා ඇති පිළිතුර වනුයේ. ගොඩනැගිලි ගිණුම හා විකුණුම් ගිණුම. අපි එකින් එක සලකා බලමු. ගොඩනැගිලි ගිණුම වත්කම්, විකුණුම් ගිණුම ආදායම්, ගොඩනැගිලි කුලී වියදම්, ණය හිමියෝ වගකීම්, ණය ගැතියෝ වත්කම් ගිණුම, ගෙවිය යුතු විදුලි වියදම් වගකීම් ගිණුම, විකුණුම් ආදායම්, ණය හිමියෝ වගකීම්. සාමාන්‍යයෙන් විදුලි වියදම් කියන්නේ වියදමක්. නමුත් ගෙවිය යුතු විදුලි වියදම් වගකීමක් විදිහට තමයි සලකන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගෙවිය යුතු නිසා අපි ඒ වගකීමකට යටත් වෙලා සිටිනවා. එතකොට නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. වත්කම ගිණුමක් හා වගකීම් ගිණුමක් පිළිවෙලින් තියෙන්නේ ණයගැති ගිණුම, ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම. නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණයේ 2020 1/31 දිනට ව්‍යාපාරික බැංකු ගිණුමේ රුපියල් 3500ක බැරශේෂයක් දැකිය හැකිය. ඒ අදාළ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් බැංකු ගිණුම අපිට වත්කම බැංකු ගිණුමේ සාමාන්‍යයෙන් දැකීමට හැකියවන්නේ හරශේෂය. නමුත් බැරශේෂය දක්වන විදිහට ඒ අයිරාවක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට බැංකු අයිරාව කියන්නේ අපිට වගකීමක්. එතකොට බැරශේෂය වගකීමක්. එහෙනම් නිවැරදි පිළිතුර තමයි වගකීමක් දෙවෙනි පිළිතුර. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2018. පහත් සඳහන් තොරතුරු උපයෝගී කරගෙන 38 වන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. සිසරගේ ව්‍යාපාරය 2017-12-31 දිනට ගිණුම් පොත්වලින් උපුටාගත් විශේෂ ශේෂ කිහිපයක් පහත දැක්වේ. තොගය, විකුණුම්, ගැනුම්, ගෙනීමේ කුලී, ලද වට්ටම්, ගෙවල් කුලී, පැටවුම් කුලී, ලී බඩු හා උපකරණ, ණය ගැතියෝ, මුදල් ශේෂය, දුන් වට්ටම්, රක්ෂණ ගාස්තු, බැංකු අයිරාව, අතිරේක තොරතුරු 2017-12-31 දිනට ඉතිරි තොගය රුපියල් 20000යි. ණයගැතියන්ගේ 5% බොල් ණය ලෙස කපා හරින්න. ලී බඩු හා උපකරණ වාර්ෂික 10% ක්ෂය කළ යුතුය. ගිණුම් ගන්න හැඳින්වීමට පාඩමට අදාළව තියෙන ප්‍රශ්නේ තමයි මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වන්නේ. අපි වගකීම් කියන්නේ මොකක්ද කියලා කලින් දැනගත්තා. ඒ අනුව වගකීම් කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් ජංගම වගකීම්, අනිත් එක තමයි ජංගම නොවන වගකීම්. එතකොට ජංගම වගකීම් කියන්නේ වත්කමේ පැවැත්ම මාස 12ක් එනම් අවුරුද්දකට අඩු කාලයක් තමයි පවතින්නේ. ජංගම නොවන වගකීම් කියන්නේ මාස 12ක් එනම් අවුරුද්දකට වැඩි කාලයක් පවතින. දීර්ඝ කාලයක් පවතින දේවල් තමයි ජංගම නොවන වගකීම්. මේ ප්‍රශ්نين අපිට අහන්නේ ජංගම වගකීමක් වන්නේ කුමක්ද කියලා. අපි හැම සාධකයක්ම මොන විතරද වැටෙන්නේ කියලා බලමු. 2017-1 දින ආරම්භක තොගය වත්කමක්, විකුණුම් ආදායමක්, ගැනුම් වියදමක්, ගෙනීමේ කුලී වියදමක්, ලද වට්ටම් ආදායමක්, ගෙවල් කුලී ආදායමක්, පැටවුම් කුලී වියදමක්, ලී බඩු උපකරණ වත්කමක්, ණය ගැතියෝ වත්කමක්, මුදල් වත්කමක්, දුන් වට්ටම් වියදමක්, රක්ෂණ ගාස්තු වියදමක්, බැංකු අයිරාව වගකීමක්, 2017-12-31 දින තොගය වත්කමක්, බොල් ණය වියදමක්, ෂය වියදමක්. එතකොට උත්තරේ තියෙන්නේ ලී බඩු උපකරණ. ලී බඩු උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක්. ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ ජංගම නොවන වත්කමක්. කීර්ති නාමයක් ජංගම නොවන වත්කමක්.
එතකොට පිළිතුරේ තියන්නේ ව්‍යාපාරයේ ජංගම වගකීම් වන්නේ මුදල් ශේෂය, වත්කමක්, බැංකු අයිරාව වගකීමක්, ණය ගැතියෝ වත්කමක්, බැංකු ණයත් වගකීමක්. එතකොට බැංකු අයිරාව සහ බැංකු ණය දෙකම වගකීමක්. නමුත් බැංකු ණය කියන්නේ දීර්ඝ කාලීන වගකීම. යන ජංගම වගකීම තමයි බැංකු අයිරාව. ඊළඟ ප්‍රශ්නය. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර පරීක්ෂණයේ 2019. 25. පහත දැක්වෙන අයිතම අතුරෙන් ජංගම වත්කම් ලෙස සැලකෙන්නේ. අපි කලින් ගාන සලකා බැලුවේ ජංගම වගකීම්. මෙම ගානේ තියෙන ජංගම වත්කම්. ජංගම වත්කම් කියන්නේ මාස 12කට අඩු කාලයක් පවතින වත්කම්. ජංගම නොවන වත්කම් කියන්නේ මාස 12කට වැඩි කාලයක් පවතින වත්කම්. ඒ අනුව ලීබඩු උපකරණ, ඉඩම් හා ගොඩනැගිලි, කීර්තිනාමය කියන මේ තුනම ජංගම නොවන වත්කම්. නිමි බාණ්ඩ පමණ ජංගම වත්කම් විදිහට සලකා බලන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. නිමි බාණ්ඩතොග කෙටි කාලීන වත්කම. ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ අයිතිකරුවන් විසින් පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගැනීම සහ ඇතිවන හිමිකමේ අඩුවීම. හිමිකමේ අඩුවීමට කරුණු දෙකක් බලපාන. එකක් තමයි ගැනිලි, අනික එක තමයි වියදම්. එතකොට අයිතිකරු මුදල් හෝ භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් ලබා ගන්නවා නම් ඒව තමයි ගැනිලි කියන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. 26 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ගැනිලි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2019. ගිණුම්කරණයේ මූලික අරමුණ. ගිණුම්කරණයේ මූලික අරමුණ කියන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා ගැනීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණයේ 2019. 17 වෙනි ප්‍රශ්නය. ගිණුම්කරණයේ මූලික අරමුණ. ගිණුම්කරණයේ අරමුණු කිහිපයක් දක්නට පුළුවන්. ඒ යටතේ ගිණුම්කරණයේ අරමුණු ලාභය ගණනය කිරීම, මූල්‍ය තත්ත්වය කිරීම, නීතිමය අවශ්‍යතා, ගනුදෙනු අමතක වීම, අතපසු මග හරවා ගැනීමට සටහන් කිරීම. මේ සියල්ල අරමුණු. නමුත් මූලික අරමුණ තමයි ව්‍යාපාර ඒකක කෙරෙහි ඇල්මැති පාර්ශවයන් වලට තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වෙන තොරතුරු සැපීම. ඒක තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. 19. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන සම්පත්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වත්කම් වගකීම් දෙකටම සමානයි. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ප්‍රතිලාභ ගලා එනවා නම් ඒ වත්කම. ව්‍යාපාරය විසින් පාලනය කරනවා නම් එයත් වත්කම. එසේනම් නිවැරදි පිළිතුර තමයි වත්කම්. ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පළමු වාර පරීක්ෂණය 2019. 17 වෙනි ප්‍රශ්නය. ජංගම වත්කම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. ණය ගැතියෝ, භාණ්ඩ තොගය, බැංකු ණය. මෙහිදී බැංකු ණය වගකීමක්, භාණ්ඩ තොගය මුදල් ආයෝජන.
ආයෝජන කියන්නේ වත්කමක් වන නමුත් එය දිගු කාලින වත්කමක්. ඒ කියන්නේ ජංගම නොවන වත්කමක්. තුන්වෙනි පිළිතුර යාන්ත්‍ර උපකරණ මෝටර රථ ඉඩම් හා ගොඩ. මේ තුනම ජංගම නොවන වත්කම්. 4 මුදල් ණයගැතියෝ භාණ්ඩතොගේ මුදල් ණයගැතියෝ භාණ්ඩතොගේ මේ තුනම ජංගම වත්කම්. ඒ කියන්නේ කෙටි කාලින වත්කම්. එතකොට නිවැරදි පිළිතුර තමයි ජංගම වත්කම් විදියට 4 වෙනි පිළිතුර. අපි ඊළඟට 23 වෙනි ගාන බලමු. සෑම විටම හරශේෂයක් පෙන්눔 කරන ගිණුමක් වන්නේ. අපි ගිණුම් කරන මූලිකාංග 5ක් පිළිබඳ සලකා බැලුවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එහිදී වත්කම්, වියදම් කියන ගිණුම් දෙකේ දක්නට ලැබෙන්නේ නිතරම හරශේෂය. වගකීම්, හිමිකම්, ආදායම් කියන ගිණුම් තුනේම දක්නට ලැබෙන්නේ පෙරශේෂ. එතකොට ණය හිමි ගිණුම පෙරශේෂයක්, බැංකු ගිණුම බැංකු ගිණුම සාමාන්‍යයෙන් හරශේෂයක්, කොමිස් ආදායම් ගිණුම බෙරශේෂයක්, බැංකු ණය පොලී ගිණුම හරශේෂයක්. එතකොට බැංකු ගිණුම හා බැංකු ගිණුම සාමාන්‍යයෙන් හරශේෂයක්. නමුත් අහිර අවස්ථාවලදී බෙරශේෂයක් දක්වන්න පුළුවන්. ඒ නිසා බැංකු ගිණුම ස්ථිරවම හැම විටම හරශේෂයක් දක්නට ලැබෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ අනුව නිවැරදි පිළිතුර තමයි බැංකු ණය පොලී ගිණුම හරශේෂයක් 4 වෙනි පිළිතුර. අපි 24 වෙනි ගාන සලකා බලමු. වත්කමක මෙන්ම වගකීමකද දැකිය හැකි ලක්ෂණය වන්නේ. වත්කමක මෙන්ම වගකීමකද දැකිය හැකි ලක්ෂණය. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ව්‍යාපාර පාලනයට යටත් වෙනවා නම් ඒ වත්කම. වර්තමාන බැඳීමක් පැවතීම. බැඳීමක් පවතිනවා නම් ඒ වගකීමක්. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වීම. නිර්වචන දෙකම කියවීමේදී අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් විදිහට තමයි වත්කම් වගකීම් කියන දෙකම ඇති වෙන්නේ. එතකොට ඒ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම කියන්නේ වත්කම. එතකොට නිවැරදි පිළිතුර තමයි 3 වෙනි පිළිතුර. පාලනය වත්කමක්, බැඳීම වගකීම, අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් දෙකටම අදාළ වෙන ආර්ථික ප්‍රතිලාභ ගලායම වත්කමක්. ඒ අනුව 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි 3 වෙනි එක. එහෙනම් අපි MCQ ප්‍රශ්න සමග ගිණුම් කරන හැඳින්වීම් පාඩම සාකච්ඡා කරා. මම හිතනවා ගිණුම් කරන හැඳින්වීම් පිළිබඳ පුළුල් අවබෝධයක් මේ MCQ ප්‍රශ්න හරහා ඔබට ලැබෙන්නේ නැති කියලා. අපි එහෙනම් ගිණුම් කරන සමීකරණ වීඩියෝ එකකට නැවත හමු වෙමු. ස්තුතියි.